දුක්ඛක්ඛයෝ නිබ්බානං. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේ ධම්මා හේතුඵබවා තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ සංසාර ජීවිතයක සංසාර ගමනක ඉමක් කොනක් කෙලවරක් පරතරක් පේන්නේ නැති, ගැඹුරක් පේන්නේ නැති, පිළිසරණක් පේන්නේ නැති සංසාර ගමනක අතරමං වෙලා ඉන්න සත්වයාට ඒ සංසාර ජීවිතෙන් අත මිදෙන මාර්ගය කියලා දෙනවා. ඒ මාර්ගය හරිම පිංගුතුනි, ඇත්තටම මේක මහා ලොකු දුෂ්කරහෙකුත් නෙමෙයි. මේක දුෂ්කර එකක් නම් 7 අවුරුදු වියති සුනීතල සෝපහකල මේ මාර්ගය අවබෝධ කරගන්නේ නැහැ. ඒකට විදියක් නැහැ. ඒ නිසා මේකේ තියෙන පොඩි කතාවක්. මේ පොඩි කතාව රේස් එකේ නැතුව නැවතිලා තේරුම් ගන්න ඕනේ. අන්න ඒක තමයි කතාව. දුවන ගමන් තේරුම් ගන්න චිත්‍රයක්වත් බෑ. චිත්‍රයක්වත් දිහා බලාගෙන දුවන ගමන් ඩීටේල්ස් කියන්න පුළුවන්ද බලන්න. කෙනෙක් දුවන ගමන් එයාට චිත්‍රයක් එක්ස්ප්ලেইন විස්තර කරන්න කියලා කිව්වොත් මොකද වෙන්නේ? එයාට චිත්‍රයේ තියෙන පුංචි තැන් අතහැරෙනවා. සාමාන්‍ය ගමක චිත්‍රයක් ගන්න. ඒ ගමේ චිත්‍රය අපි හිතමු කාක්කු 3 දෙනෙක් පියාඹනවා. කරත්තයක් තියෙනවා. ඒක හරකෙක් අදින නිකන් මම මේ උදාහරණය. දැන් දුවන ගමන් කියන්නේ කිව්වොත් මෙයාට මේක ගැන කියන්න වෙන්නේ නිකන් උඩින් නේ. ගමක චිත්‍රයක්, පොඩි පරණ ගමක්, දුෂ්කර ගමක් එච්චරයි. හැබැයි නැවතිලා චිත්‍රය දිහා බැලුවොත් අන්නේ නැවතිලා චිත්‍රය දිහා බලන කෙනාට ඒක පිළිබඳව වටහා ගැනීමේ පරාස, පුංචි තොරතුරු පවා ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඒක ලැබෙනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය, මේක දහමක් නෙමෙයි, මේක දර්ශනයක්. ඒ දර්ශනය යම්කිසි යථාර්ථයක් පිළිබඳව ලියවුණු, කියවුණු, කතාවක්. ඒ කතාව අහලා ඒක ඇතුලේ තියෙන පුංචි තොරතුරු අවබෝධ කරගන්නවා විනා ඇත්තටම මේ කියන්නේ අවුරුදු ගාණක් මේ බුදුදහමත් එක්ක ඉඳලා මේකේ තර්ක කරන්න නම් දෙයක් හවුනේ නැහැ. කියලා තියෙන දේ අවබෝධ කරගන්නවා විතරයි අපිට කරන්න පුළුවන්. ඒක එහෙමුනේ යයි, මේක මෙහෙම වුනේ යයි අපිට මේක ගැන කතා කරන්න බෑ. හුදු අපිට මට නම් පුළුවන්කම ලැබුණෙම කියලා තියෙන දේ අනේ දෙයියනේ ඇත්තනේ, අනේ දෙයියනේ ඇත්තනේ, අනේ මගේ බුදුරජාණන් වහන්සේ ඇත්ත කියලානේ කියලා යථාර්ථයට අනුගත වීම හැර අභිමතාර්ථය සිද්ධ කර ගැනීම නෙමෙයි. මිනිස්සු කරන්නේ මොකක්ද? යථාර්ථයේ පැත්තක අභිමතාර්ථයන් සිද්ධ කරගන්න බුදුදහම පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ කියලා දෙන්න තමයි බුදුබණ ලෝකෙට එන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවන් විවිධ තැන්වල විකාශනය වෙන අතරතුර මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. සුසිලා ලියනගේ සහ UH ලියනගේ යුවල විසින් දායකත්වයේ පානදුර තන්තිරි මුල්ල ලිපිණියේ පදිංචි පින්වත් මහත්මයෙක් විසින් තමයි දරලා තියෙන්නේ. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. ගියාගෙන ආපු කාරණාව ලස්සන නිසා එතනින්ම මේක අපි පටන් ගමු. යථාර්ථය සහ අභිමතාර්ථය. ජීවිතේ යථාර්ථය කියන්නේ එකක්. හැබැයි අපිට තියෙන අභිමතාර්ථ වෙන වෙන ඒවා.
ජීවිතය යථාර්ථය තමයි අපි ඔක්කොම වයසට යනවා කියන්නේ. හැබැයි අපේ අභිමතාර්ථය අපි ලෙඩ වෙන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි කියන්නේ. මිනිස්සු වහ ಜಾති කන්නේ නැත්තේ. නරක ಜಾති බොන්නේ නැත්තේ. අභිමතාර්ථයට ලංවීමට අපේක්ෂාවෙන්. කියන්නේ මම ලෙඩ නොවේයි කියලා හිතලා නම් ඒක වැරදි. ඒ කියන්නේ නරක දේවල් කන්න බොන්න වහ ಜಾති කන්න කියලා එහෙම නෙමෙයි. ඒව නොකනොබී ඉන්නකම් Tamanට මේ ජීවිතේ විඳින්න තියෙන දුක අඩුයි, පරලෝක ජීවිත වශයෙන් විඳින්න තියෙන දුක පීඩාව අඩුයි. මත්පැන් ගන්නකො. අනේ එහෙනම් කොහොමත් එකයි නේ කියලා බොන්න නෙමෙයි මේ කිව්වේ. අභිමතාර්ථය වෙනුවෙන්. ඒකේ යථාර්ථයකුත් තියෙනවනේ ගැබ් වෙච්ච. මොකක්ද? මනස විකෘති කරගත්තොත් අනාගත විපාක වශයෙන් මන්ද බුද්ධික ජීවිත ලැබෙන්න පුළුවන්. අන්න යථාර්ථය. මේ අභිමතාර්ථය යථාර්ථය කියන එකත් එක්ක කතා වෙන සියුම් බුදුදහම. මේකේ කෙලවරම අපි ගත්තොත් කෙලවරම තියෙන නිවන. දැන් මේ වර්තමාන කාලේ නිවන ගැන කතා කරන්නේ හරි අඩුවෙන්. ඒ කතා කරත් නිවන කියන්නේ කොයි හරි ප්ලැට්ෆෝම් එකක් ගන්නට කියන්නේ නිවන කියන්නේ එක මේ දෙයක්. මිනිස්සු භාවනා කරන්නේ නිවනක් දකින්න හිතාගෙන. හැබැයි මිනිස්සුන්ට දකින්න පුළුවන් නිවනක් නැහැ. ඔයගොල්ලෝ හිතන්නේ භාවනා කර කර ඉඳි නිවන ඇස් ඉස්සරහට එයි කියලා. ඒක සාක්ෂාත් වීමක්. ඇස් වහගෙන ඉඳි නිවනක් පේන්නේ නැහැ. නිවන් දකින්න බලාගෙන භාවනා කරන්න එපා. නිවනටපත් වීමට බලාගෙන භාවනා කරන්න. අර නිවන් දකින්න බලාගෙන භාවනා කරන අය හැම තිස්සෙම ඒගොල්ලෝ මේ ලෝකේ දෙයක් හොයනවා. ඒගොල්ලෝ හිතනවා සත්වයා නිවුණට පස්සේ දැන් යමක සූත්‍රය ගන්න. බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනාවක් දෙනවා යමක සූත්‍රය. ටිකක් සමාජ කතා බහටත් ලක් වෙන කාලයක්. මේ යමක සූත්‍රයේ මේක ගැන හොඳ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මම ඒක පටන් අරගෙන ඒ කතාව ටිකක් කියලා ඔබට එන්නම් ධර්මදේශනාවට. යමක කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ වෙනකොට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. මේ යමක ස්වාමීන් වහන්සේට හිතුණා දැන් නිවන ගැන ලස්සන කතාවක්. මොනවද? නිවන් දැක්කාම නිවනේ කිසිම කෙනෙක් නැහැ. පැහැදිලිද? නිවන් දැක්කාම නිවනේ කිසිම කෙනෙක් නැහැ. මේක ලාමක දෘෂ්ටියක් කිව්වා. පාපකං දිට්ටි. පාපි දෘෂ්ටියක්. මේක කෙනෙක්ට වැරදියට තේරෙන්නත් පුළුවන්. දැන් ඔයගලන්ට හිතනෝනේ ඒ කියන්නේ නිවන් දැක්කම කෙනෙක් ඉන්නවද? නෑ. කෙනෙක් ඉන්නවා කියන්නත් බෑ. එහෙනම් කෙනෙක් නැද්ද? නෑ කියන්නත් බෑ. ඒ කියන්නේ සංජය බෙල්ලට්ටි පුත්තගේ වාදේ වගේද? ඇතත් කියන්නේ නැත ලිස්සල යනවනේ. අඹ ගැන ඇහුවාම දඹ ගැන කිව්වයි කියන. අම්බන් වා පුට්ටෝ ලබු ජම්බයා කරේ. අඹ ගැන ඇහුවම ලබු ගැන කිව්වයි කියන. මකන්දර තේරුම් ගන්න. මේ තමයි යමක සූත්‍රයේ හරය. මේ කියන්නේ යමක සූත්‍රයේ හරය. නිවන් දැක්කාම කෙනෙක් නැත්තේ නිවන් දකින්නවත් කෙනෙක් නැති නිසා. සත්‍යයක් පුද්ගලයෙක් ආත්ම භාවයක් පනවගන්නේ කොහොමද මේ ජීවිතේ? එනිසයි කිව්වේ නිවන් දැක්කාම නැති වෙන කෙනෙක් නැහැ. නිවන් දැක්කාම කෙනෙක් නැති වෙනවා කියන දෘෂ්ටියට ගිය ගමන් මොකද වෙන්නේ? කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය අනිත් පැත්තේ ගැබ් වෙලා තියෙනවා. තේරෙනවද? මේක හරියම ගැඹුරුයි. නිවන් දැක්කාම කෙනෙක් රහතන් වහන්සේ නිවන් දැක්කාම රහතන් වහන්සේ කියලා කෙනෙක් නිවනේ නැහැ ආපහු. ඒ කියන්නෙම රහතන් වහන්සේ කියලා කෙනෙක් සත්වයක් ආත්මයක් මම මගේ කියලා ගත්ත දෘෂ්ටියක් සක්කාය දෘෂ්ටියක් තියෙනවනේ. ඉන්නවනම් ඊට සාපේක්ෂව නෑ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ධම්මජීව සයන්ස් ඉන්නවනම් තමයි නෑ කියන්න පුළුවන්. මේ වගේ කෙනෙක් එක එල්ලේම කිව්වොත් නිවන් දැක්කාම අපි නැති වෙනවා මම නැති වෙනවා කියලා. ඒකෙන් ගම්ම්‍ය වෙනවා නේද? ඒකෙන් අදහස් වෙනවා නේද? මේ වෙලාවේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. අන්න ඒ නිසා කිව්වා ඒ දෘෂ්ටිය පාපී දෘෂ්ටියක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ යමක භික්ෂුව ගාවට එනවා. ඇවිල්ලා මේ සූත්‍රය හරි ලස්සනයි දිගයි. මම මේකේ පොඩ්ඩක් කරුණු පෙළ ගස්වන්නම්. ඇවිල්ලා අහනවා යමක ඔබට හිතුණාද මේ මෙහෙම එකක් නිවන් දැක්කාම මේ කෙනෙක් නැති වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි මම එහෙම තමයි හිතන් ඉන්නේ. මම ඒක දන්නවා කිව්වා. දැන් බලන්න මෙතන මට පොඩි ලස්සන කතාවකුත් පේනවා. මේ කවුරු හරි පාපී දෘෂ්ටියක් ගත්තාම ඉස්සර මේ රහතන් වහන්සේලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩම කරලා තියෙනවානේ කියලා දෙන්න. දැන් හිතන් ඉන්නවා වැඩම කරොත් එහෙම වාදෙට වැඩම කරනවා කියලා.
සංවාද බලන්න මිනිස්සු ලෑස්ති නෑ. කවුරු හරි සමන්ගේ ශාසනයේ පාපි දෘෂ්ටියක් ගත්තොත් ඒක පැහැදිලි කිරීම භික්ෂුවක් සතු යුතුයකමක්. නැත්නම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ තුෂ්ණිම් භූත භාවයෙන් ඉවසනවද? ගිහිල්ලා කියලා දෙන්න ඕන. එම කොන්දක් තියෙන්න ඕන භික්ෂුවට. මංගේ ශාස්ත්‍රෝ දහම ආරක්ෂා කරගෙන වගකීම භික්ෂුවට තියෙනවා. මාකෝ තුම්හි අන්තිම පුරුෂා හුවත්ත. ඕගොල්ලෝ මේ ශාසනයේ අන්තිම පුරුෂයා නොවන්න. ඒක තමයි ශාස්ත්‍රෝ දේශනාව. ගිලහුවා යමක නිවන් දැක්කහම කෙනෙක් නැති වෙනවා කියලා දෘෂ්ටියක් තියෙනවද? තියෙනවා ස්වාමීනිකම්. ඒක අතාරින්න. ඒක වැරදි. යමක මේක අතෑරියේ නෑ. යමක ස්වාමීන් වහන්සේ. මේක තියෙන යමක සූත්‍රය. ඒක බලන්න. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පුංචි ප්‍රශ්න ටිකක් අහනවා. හොඳයි යමක මම මෙහෙම අහන්න. රූපය තියෙනවනේ. රූපය නිට්ටයද අනිත්‍යද? රූපය නිට්ටයද අනිත්‍යද? යමක ස්වාමීන් වහන්සේගෙන් අහුවා. යමක මම ඔබෙන් අහනවා. රූපය නිට්ටයද අනිත්‍යද? අපිට තේරෙනවනේ මේ රූපය සෑම තත්පරයකම මිලිසකන්ඩ් එකක් ගානේ, ඇහි පිල්ලමක් ගානේ, අසුරක් ගානේ, ෂණයක් ගානේ මේ ඉඳන් ඉන්න මොහොතෙත් මේ රූපය දිරනවද නැද්ද? පවත්ව ගන්න, නවත්ත ගන්න, රැක ගන්න පුළුවන්ද? බැහැ. එන රූපය අනිත්‍යයි. අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? ඊළඟ ප්‍රශ්නේ. දැන් හිතන්න මම මගේ රූපය අනිත්‍ය නම් මම මාව සැපයක් කොට දකින්නේ කොහොමද? මම මේ අද හොඳට ඉන්නවා හෙට සමහරක් විට එකපාරටම මේ මගේ මොලේ ඔපරේෂන් එකක් කරන්න පුළුවන් නේ. සමහරවිට මගේ මේ අතපය ඉන්න පුළුවන් නේ. සමහරක් වෙන මගේ මේ ඔය අර කියන්නේ මේ මැරබෝන්ස් ටික නැති වෙලා ඒව රිදෙන්න ගන්නවා සමහරුන්ගේ දනිස්නේ. ඇයි? ඒව අනිත්‍යයි. වකුගඩු දිරනවා, වකුගඩු කුණු වෙනවා, වකුගඩු ඉල්ලිල්ල යන්න ඕනි, අක්මා ඉල්ලිල්ල යන්න ඕනි. සමහරුන්ගේ හදවත නරක් වෙනවා, හදවත් බද්ධ කරන්නේ ඒකයි. ඒ ඔය කරන්නේ heart transplant නේද? ඕන තරම් මාරු කරන්නේ. ඒතර මේ රූපය අනිත්‍යයි. ඒ නිසා මේ රූපය පිළිබඳව විශ්වාසයක් තියන්න පුළුවන් කමක් නැහැ. සැපයි කියලා ගන්න පුළුවන් කමක් නැහැ. මේක දුකයි. යමක් නැති වෙනව නම් ඒක සැප නැහැ. ඒකයි අපි ගමුකෝ විධායක ජනාධිපති කෙනෙක්. එයා ඇවිල්ලා එයාට අවුරුදු 5කින් යන්න වෙනවනේ. එයා කොහොම හරි හදන්නේ ඊළඟ අවුරුදු 5ටත් මොකක් හරි ප්ලෑන් එකක් ගන්නනේ. ඒ මොකද? ඒ තනතුර නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ඒ නිසා ඒක දුකයි. එයා හදනවා ඒක සැපක් බවට පත් කරගන්න. රූපය දුකයි. මොකද? ඒක අනිත්‍ය භාවයට පත් වෙන නිසා. යමක් අනිත්‍ය භාවයට පත් වෙනවා නම් යමක් දුක නම් ඒක ආත්මද අනාත්මද කියලා හෙව්වා. දැන් හිතන්න මට මගේ ශරීරයේ දිරණ එක නවත්තන්න බැහැ නං. මට මගේ ශරීරයේ දුකක් නේ. ඒතර මට මාව වසඟේ තියෙන අනාත්ම කියන එකට අර්ථ දෙකයි බුදුදහම. එකක් මට මාව වසඟේ ඉන්නවද අනිත් එක සත්වයක් පුද්ගලයෙක් පණවන්න පුළුවන්. පින්වතුනි මේක පළවෙනි සරල අර්ථය තමයි මට මාව වසඟේ නැහැ. වසඟේ නැත්තේයි මේ ශරීර ක්‍රියාවලිය කරන්න කතෘ කෙනෙක් පණවන්න පුළුවන් කමක් නෑ. අපිට කවදාවත් බුදුදහමේ ඇක්ටිව් වොයිස් නැත්තම් කතෘ කාරකව කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒකයි කිව්වේ කර්මයක් ඇත කරන්නෙක් නැත. ක්‍රියාව තිබ්බට කරන්න කෙනෙක් නැහැ. විපාකයක් ඇත විඳින්නෙක් නැත. ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත. නිවනක් ඇත නිවන් දකින්නෙක් නැත. ඇයි සත්ත්ව පුද්ගල භාවයක් පණවන්න බෑ. අනාත්මයි. ආත්මයක් නෑ. තව ටිකක් ඉස්සරහට යද්දි තේරෙයි. මේක ගැඹුරුයි. ඊළඟට ගන්න වේදනාව. වේදනාව අනිත්‍යයිද නිට්ටයයිද? දැන් හිතන්න අපි කවුරු හරි අපි ඉඹිනවා. ඉම්බා මේක ඉවරයිනේ නේ. ඉම්බා ඉවරයි. ඊ හැමතිස්සෙම ඉඹ මොකද කරන්නේ? ඒ දරුව මට බලු පැටියෙක් ඉන්නවා. මං මේකව දැක්කහම සෙනෙහසට ගිහිල්ලා ඉඹිනවා. උදේ ඉඹිනවා. ඉඳලා මං කුටියෙන් එළියට එනවා. නිකන් මම කියන්නේ හරිද උදාහරණයක්. ඇත්ත විදිහට ගත්තත් කමක් නැහැ ඉතින්. ආයි මං හවසට යනකොටත් මේක නැට්ටවනවන ළඟට එනකොට ආයි මොකද කරන්නේ? ආයිත් ඒක කරේ නැග්ගාම ආයිත් අපිට ඕන නම් ඉඹින්න පුළුවන් නේ. ඇයි? උදේ ඉම්බාම මං කියන්නේ බල්ලෙක් ඉඹින එක සැපක් කියනවා නෙමෙයි. නමුත් එතනින් ලැබෙනවනේ යම් සැප වේදනාවක්. ඒ වේදනාව නිට්ටයයි නම්
ආයි අපිට බල්ලෝ ඉඹින්න අවශ්‍ය නැත. මේක බල්ලෝ කෙල්ලෝ කොල්ලෝ ඕන එකට දාගන්න. යථාර්ථය තමයි වේදනාව නිට්ටයනේ අනිත්‍යයි. එනිසා ඒ අනිත්‍ය වූ වේදනාව නැවත නැවත උපදවා ගැනීමේ දුකේ තමයි ඔබ වෙලිලා ඉන්නේ. සාමාන්‍ය ගිහි ජීවිතයක ඔය මිනිස්සු ගිහි ජීවිතේ හිර වෙන්නේ යම් සැප වේදනාවක් තියෙන නිසානේ. ඒ සැප වේදනාවට ඒගොල්ලෝ වහල් වෙනවා. ඒකට මේගොල්ලෝ තෘෂ්ණා කරනවා. මේගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ. ඒකට ඕගොල්ලෝ උපාදානය වෙනවා, බැඳෙනවා, ඇලෙනවා. ඒ ගැන හිතනවා, හීන දකිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වේදනාව නැවත නැවත උපදවා ගැනීමේ දුකකට ඕගොල්ලෝ වෙලෙනවා. ඒ වයිෆ් ගෙන ආවම ලියලා තියාගන්න ඕනේ නේ. ලියලා තියාගන්න ඕනේ. ඒ ගියොත් ඒ අපිට ෂුවර් නෑ. දරුවා හම්බුනහම යාට උප්පැන්නයක් දාලා මගේ වාසකම දාලා මගේ කියන එක අපි තියාගෙන ඉන්න එයාගෙන් ගන්න ඕනේ සැප වේදනාව ගන්න. වේදනාව නිට්ටයයි නම් අපිට එච්චර කෝලමක් නටන්න ඕනේ නැහැ. එකපාරක් දරුවා විම්බහම ජීවිතේට මේ සැප වේදනාව ඇති. වේදනාව අනිත්‍යයි. සරලව මම මේ කියන්නේ. ඇත්තට මේක චෛතසික පැත්තෙන් ගත්තත් එහෙමයි. ඕනම අරමුණක් එක්ක යෙදෙන දැන් පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතින්දී මනසිකාර්ය සබ්බ චිත්ත සාධාරණ සෑම සිතක් එක්කම යෙදෙන චෛතසික. මෙතනදී දැනෙන වේදනා කියන චෛතසිකයේ සෑම සිතක් එක්කම අනිත්‍ය භාවයටපත් වෙනවනේ. මේ බලන් ඉන්න ටිකෙත් ඕක වෙනවා. ඒ වේදනා චෛතසිකේ නැවත නැවත උපදිනවා. ඔබ බලන්න මගේ කටහඬ ඇහෙන ධර්මදේශනාවක රූපය පේන්නේ නැත්තම් කටහඬ ඇහෙන ධර්මදේශ රූපය පේන්නේ නැත්තම් ඒක වේදනාවේ වෙනසක් තියෙනවා. අනේ ස්වාමීනි අපිට මේ රූපෙත් ටික බලාගෙන බණ ටික අහන්න බැයිද? අර ලයිව් ඔඩියන්ස් එකක් වගේ නෑ ඔන්ලයින් උගන්නන්නේ. වෙනස්. ඒක වෙනස්. හේතුව මොකද? ඒ වේදනාව එක එක සිතත් එක්ක ලැබෙන අරමුණේ තියෙන උත්තේජනත් එක්ක වෙනස් වීමට භාජනය වෙනව විතරක් නෙමෙයි ඒක රඳා පවතින්නේ නිතර පවතින්නේත් නෑ ඒක අනිත්‍ය භාවයටපත් වෙනවා. අන්න ඒ නිසා වේදනාව අනිත්‍යයි. අනිත්‍යයි නම් යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? දුකයිනේ නේ. සැප වේදනාව අනිත්‍ය. ඒක සැපයිද දුකයිද කියන එක වැඩක් නෑ. හොඳයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම. දුක් වේදනාවක් තියෙනවා. ඔළුව රිදිල්ලක් තියෙනවා. ඔළුව කැක්කුම. ඔළුව කැක්කුම හොඳ වෙනවා. දැන් ඒ වේදනාව අනිත්‍ය වීම සැපයිද දුකයිද? ඒකට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම මේ ප්‍රශ්නේ දාන්නේ මේ සියුම් තැන්වල. මේවා මේ මිනිස්සුන්ට හිතෙනවා. මම කිව්වේ සැප වේදනාව අනිත්‍ය වෙනකොට දුකයි හරි සාධාරණයි. දුක් වේදනාව අනිත්‍ය වෙනකොට ඒක සපෙන්නේ පින්වතුනි මේ කාරණාව දෙකක්. අනිත්‍ය නිසා නෙමෙයි සැප දුක වෙනස් වෙන්නේ. අනිත්‍ය කියන්නේ එකම දුකයි. දැන් අනිත්‍ය වීම නිසා කවුරු හරි කෙනෙක් මට ආදරේ නැතුව ඉඳලා ආදරේ කරන්න ගන්නවා. එයාගේ හිත අනිත්‍ය වෙලා. ඒ අනිත්‍ය වීම නිසා මේකේ සැප දුක පොඩ්ඩක් මාරු වෙනවා ඒ ලෝකේ. හැබැයි දැන් මේ බලන්නකෝ ඔළුව එකක්කම හොඳ වෙලා දැන් හොඳයිනේ. දැන් ඒක ස්ථිරයිද? ආයි කවදාවත් ඔළුව එකක්කම හැදෙන්නේ නැහැ. අන්න එහෙනම් ඒක සැපයි. හැබැයි නෑ. ලෝකය වෙනස් වීම කියන ධර්මතාවයට බැඳිලා තියෙනවා. පිටුදේ මේවා මේ හොඳට මේවා අහන් ඉඳලා මේ සූත්‍රය ඉවර වෙනකොට යමක භික්ෂුව නිවන් දැක්කා. මේ සූත්‍රයේ මානසිකාර්ය කළ මම මේ කියන කරුණු ටික එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශන මෙච්චරවත් කිව්වේ නෑ. නිකන් ඇහුවේ යමක් අනිත්‍යද නිට්ටයද? අනිත්‍යයි. අනිත්‍ය නම් සැපද දුකද? දුකයි. දුකයි නම් ආත්මද අනාත්මද? එච්චරයි ඇහුවේ. මේ පැහැදිලි කරනවා වචනෙන් වචනේ. මේ වහන් ඉඳලා එදා සූත්‍රය ඉවර වෙනකොට යමක භික්ෂු පාදාන රහිතව මිදුණා. නිවන් දැක්කා. ස්මයට කන තියාගෙන අහන් ඉන්න ඕනේ. වේදනාව පින්වතුනි අනිත්‍ය නිසා වේදනාව දුකක් නම් යමක් දුකයි නම් ඒක අපිට තේරෙනවා ආත්මද අනාත්මද වසඟේ නෑ. මොකද වසඟේ නැත්තේ වසඟේ තියාගන්න කතෘ කෙනෙක් නෑ. නිස්සත්තයි. නිජීවෝ ජීවයක් නෑ. ශුන්‍යයි. සත්වයක් පුද්ගලයෙක් පනවාගත නොහැකි ස්කන්ධවල පැවැත්මක් පමණක් තියෙනවා. සංඥා රූප වේදනා සංඥාව ගත්තා. යමක ස්වාමීන් වහන්සේ දැන් මෙහානෝ. යමක සංඥාව නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයිනේ නේ. දැන් ඕගොල්ලෝ හිතන්න යම් කිසි කෙනෙක් මගේ ඉස්සරහට මෙහෙම එනවා. ආවට පස්සේ ඒ උපදිනවනේ පස්ස වේදනා සංඥා කියලා චෛතසිකයකොත්. ඒ සංඥාවෙන් අඳුර ගන්නවනේ දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ ආපු වෙලාවක මේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා. ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා අඳුරගත්ත සංඥාව නැවත ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගියාට පස්සේ ඒ සංඥාව නිසා සංඥාවත් එක්ක උපදින සැප වේදනාවන් උපදින්නේ ඒක උත්තේජනයක් නොවෙන්නේ ඇයි? ඒ සංඥාව අනිත්‍ය නිසා. ඒවා නිට්ටය නෑ.
ඊට පස්සේ අපිට අර හරකා තනකොළ කාලා ආපහු වමාරලා කනවා වගේ. එයා උගුරු තියාගෙන ආයි වමාර ගන්නවා. වමාරගෙන හරියට අර දූරියන් කෑවම වෙන්නේ. දූරියන් කාලා දී. දූරියන් කෑවම මේ ටික වෙලාවකින් ඒක උගුරට එනවා. ඒක පොඩි වෙන ටේස්ට් එකක්. පොඩි වෙන එකක් දෙනවා. ඒ වගේ මේ 12ට විතර කෑම එකට විතර එන්නේ. 12ට විතර එන සංඥාව එකට විතර මිනිස්සු ආයි වමාරලා ගන්න ඕනේ. ඒකට කියනවා මං කල්පනා කරනවා කියලා. වමාරනවා. ඔය වමාරලා කණ එක අරමුණු වමාර කන හරක් වගේ. හරක් තනකොළ වමාර කනවා මිනිස්සු අරමුණු වමාර කනවා. වෙනසක් නැහැනේ. වෙනස මැටීරියල් එක විතරයි. අරමුණු වමාර කන්නේ ඇයි? සංඥාව අනිත්‍ය නිසා. ඒක බලන්න සමහරක් වෙලාවට සමහරුන්ට මං ලස්සන රූපයක් දැක්කම මේ මට මතක නෑනේ. ඒකේ මට මේ මතකෙට එන්නේ නෑනේ. ඇයි? ආයි සංඥාව මනසිකාරය කරලා මනෝද්වාරිකව ගන්න හැදුවත් සමහරක් විට එන්නේ නෑ පින්වතුනි. හේතුව වැමෑරෙන්න කැවිලා නෑ. වැමෑරෙන්න කැවිලා නෑ. ඒකයි. වේදනා සංඥා ඊළඟට සංකාර. සංකාරත් එහෙමයි. ඉතින් සංකාර ස්කන්ධය සංඛාරා කියනවනේ. ඒක බහුවචනෙන් කියලා දෙන සංකාරා කියවම බහුවචනයි. සංකාර ස්කන්ධය සංස්කාර ස්කන්ධය කිව්වහම ඕකේ ඉතින් නැති දෙයක් නෑ ඇත්තටම. ඔය මම කියපු කාරණාවන් වලට අමතරව තව අපිට එකක් ඉතුරු වෙනවා හිත. හිත ඒ අරමුණු ගන්න එක. මම මේ සංකාර කියන එක එතනදී විස්තර කරන්නම්. අනිත් සියලුම චෛතසික වෙන ඔය සතුට ප්‍රිය භාවයන් දනවන එක, ශ්‍රද්ධාව අශ්‍රද්ධාව දනවන එක, කැමැත්ත අකමැත්ත, බැඳී යාම් නොබැඳී යාම්, ලෝභ ද්වේෂ මේ ඔක්කොම සංස්කාර වලට. ඉතින් ඒවා ඔක්කොම අනිත්‍යයි නේ. දැන් අද ලෝභ හිතන කෙනාට හෙට ලෝභ හිතෙන්නේ නැහැ. එතන ඉතින් ආදරය කරන්න ගත්තාම මැරෙනකම්ම ආදරය කරන්න එපා. එහෙම බෑ. ඒ නිසා අර අපිට ඒක අර හැම නිතරම all the time කියන්න ඕනේ නෑ. හැමතිස්සෙම කියන එක නෙමෙයි මේ කියන්නේ. සමහරක් විට වෙන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන්. අද මට ආදරේ හිතෙනවා, හෙට මට ආදරේ හිතෙන්නේ නැහැ. මම අහනවා ඇයි ආදරේ නැති? ඉතින් මම මොකද කරන්නේ? මං කරන එකක් නෙමෙයි. හේතුන් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුජ්ජති. හේතු වෙනකොට හට ගන්නවා, හේතු නැති වෙනකොට යනවා. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. ය ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ. තේසං ච නිර්දේවං වාදී මහසම්. ධර්මදේශනාවට මාතෘකා කළේ ඒක. පැහැදිලිද මං කියන එක? එතකොට ඔන්නේ ඒ සංස්කාරවල අනිත්‍ය අපිට පාලනය කරන්න පුළුවන්. හිතන්නකෝ Tamanටම කියලා මට ඉස්සර ලොකු පුතා ගැන තිබ්බේ මේ වගේ හැඟීමක්. පස්සේ ඌ එමනි කියන්නේ. පස්සේ එයා මේ වෙන සම්බන්ධතාවයක් පටන් ගත්ත අම්මලත් තාත්තලත් කැමති නේද? දැන් මට ලොකු පුතා ගැන මතක් වෙදී මහ පිළිකුලක්. අන්න බලන්න සංස්කාර ස්කන්ධය අනිත්‍යයිනේ නේ. නිට්ටයයි නම් ලොකු පුතා ගැන ඇති වෙච්ච හැඟීම නිට්ටයම පවතින. ඒ නිසා ඕගොල්ලෝ ඒ රැවටෙන්න එපා එක එක්කෙනාගේ සංස්කාරවල. දැන් සමහරව මම ඔයාලට පණ වගේ ආදරේ මැරණකම් වාත් කියන බොරු. එහෙම බෑ. එයාට හිතෙනවා ඇති ඒ වෙලාවෙ ඉන්න. හැබැයි එයාටවත් එයාව කන්ට්‍රෝල් නැහැ. මොකද ඒක අනිත්‍යයි. අනිත්‍ය නම් සැපයිද දුකයිද? දුකයි කියන්නේ ආත්මයි අනාත්මයි. අනාත්මයි. ඒතකොට කියන එක්කෙනාට කන්ට්‍රෝල් එකක් ඒකට නැහැ. එයාට බෑ ඒක පරිපාලනය කරන්න. එම පාලනය කරන්න පුළුවන් නම් අපි නිවන් දකින්නේ. පැහැදිලිද? පාලනය කරන්න බෑ. reality of the world. තමයි ඇත්ත. rule of the world. ලෝක නීතිය. ස්කන්ධ එකක් ඉතුරු වුණානේ. විඥාන ස්කන්ධය. මේක ලස්සනයි. විඥාන ඥාන කියන්නේ අවබෝධයට කියන. වින් කියන්නේ විශේෂයෙන් දැනගන්නවානේ. ඥාන කියන්නේ දැනගන්නවට වි කියන උපසර්ගය දෙනවා විශේෂාර්ථය යෙදෙනවා. විඥාන ස්කන්ධය. විඥාන කියලා කියන්නේම පින්වතුනි මේ දැනගන්නවා කියන අර්ථයට. එතකොට අපි හිතන්න හොඳනේ මෙන්න මේක ගොඩක් අය වරද්ද ගන්නවා මේ. ගොඩක් අය හිතන් ඉන්නේ තමන්ගේ හાર્ට් එකේ හිත කියලා මෙහෙම එක්කමෙන්ට් එකක් මං කියන උපකරණයක් තියෙනවා කියලා යම් කිසි ටූල් එකක්. ඒකට පේනවා කියලා තමයි මේගොල්ලෝ හිතන්නේ. එහෙම නැහැ. කෙනෙක් හිත කියලා එකක් අපිට ඉන්නවා. එයා මෙහෙම කළ ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ ගහන් ඉන්නවා. අරමුණු ගන්න අරමුණු ආපු ගමන් එයා ගන්නවා. ඒක නෑ ඒක වැරදි. හිත කියන්නේ ටීවී එකක් කියලා ගන්න. මම මේ උපමා කියන්නේ හරිය මේ ඉතින් සර්වඥ උපමා නොවන නිසා ආදේශ කරලා ගන්න. ටීවී එකක් ගන්න. ටීවී එක කියන්නේ හිත නම් අරමුණු කියන්නේ channel මාරු කරන එකට නෙමෙයි. පැහැදිලිද? ටීවී එක හිත.
දැන් channel මාරු කරනවනේ අපි ඔහොම. ඒ වගේ අරමුණු මාරු කරන්නේ නැහැ හිත තියලා. එක එක අරමුණට එක එක හිත යන්නේ. හිතට පුළුවන් අරමුණු රසක් දැන් මගේ දිහා බලන් ඉන්නවනම් මාව අහන් ඉන්නවනම් ඕගලන්ගේ හිතට පුළුවන් මේ වෙලාවේ ඕගලන්ට ඇහෙන මේ රැහැයියන්ගේ සද්ද, කුරුල්ලන්ගේ සද්ද ඔක්කොම අතරින් මාව විතරක් පික් කරන්න පුළුවන් කමක් හිතට තියෙනවා. කියන්නේ විශේෂිත වූ අරමුණක් පමණක් ඇදගැනීමේ, බැඳගැනීමේ, දැනගැනීමේ හැකියාව. විඥානාතීතිකෝ භික්කවේ විඥානං කියන. දැනගැනීමේ අර්ථයෙන් විඥානය කියන. මෙහෙම බලන් ඉද්දී අහන් ඉද්දී ඔබට පුළුවන් අරමුණු රසක් තියෙන තැනකින් හිත පින්වතුනි විශේෂයි. එක අරමුණක් විතරක් මෙහෙම කරලා අරගෙන හිතත් එක්ක ගම් කිසි ගනුදෙනුවක් කර. කියන්නේ හිත ගනුදෙනු. ඒ දැනගන්න එක ඒ ගන්න ස්වභාවයටම කියනවා හිත කියලා. එහෙනම් සෑම අරමුණක් එක්කම සිත ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙනවද නැද්ද? මට ඔයාට ආදරේ හිතුණා. මම කියන්නේ සාමාජික භාවිතා වෙන වචන නිසා. ආදරේ හිතුණා. ඒ හිතුණා කියනකොට අපි හිතන්න හොඳ නැහැ අප්පට සිට දැන් මෙයාට හිතුණානේ දිගටම තියයි. හරි හරි දැන් අවුලක් නැහැ ඇතියන්ත. මම මේ කාලයක් කට්ට කෑව ওই සිතුවිල්ල දෙන්න බෑ හොඳ නැහැ. ඒ සිතුවිල්ල මෙහෙම කරද්දි නැති වෙන්න පුළුවන්. එහෙමද? අනේ බලන්නකෝ මට ලියුකේමියාවයි පිළිකාවකුයි තියෙනවා. කොච්චර ලොකු දෙයක්ද ඔයා මට ආදරේ හිටිච්ච. ඔහොම ආපු ගමන් මොකද වෙන්නේ? නරයාගේ ආදරේ මෙහෙම වෙනස් වෙන්න පුළුවන්. නම් හිත නිත්‍යව පවතින එකක් නෙමෙයි. සෑම අරමුණක් ඉස්සරහාම එයා කරන්නේ ඇත්තටම හිත කරන්නේ මම මේක කියලා දෙන්නම් ඉන් ඩීටේල්ස්. කියන්නේ ඇතුළේ තොරතුරුත් එක්ක අරගන්නවා යනවා. එයාගේ ජොබ් එක තමයි ඒක. රිසෙප්ෂන් වගේ එයා එනේන අරමුණ එයා අරමුණකට ගිහිල්ලා එයා අරමුණක් අරගෙන ඒකත් එක්කම නිරුද්ධ වෙලා යනවා. ඒකයි කිව්වේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. අන්න බලන්න. චක්කුංච පටිච්ච රූපේච. ඇහැට රූපයක් ආපాతගත වුණාට පස්සේ තමයි චක්කු විඤ්ඤාණි උපදිනවා. පෙර නොතිබී හට ගන්නවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. පෙර කොහිවත් තියලා හට ගන්නව නෙමෙයි. නිරුද්ධ වෙලා කොහිවත් තියෙනව නෙමෙයි. පෙර නොතිබී හට ගන්නවා. ඒකයි කිව්වේ අහුත්වා පෙර නොතිබී හට ගන්නවා. ආයි නිරුද්ධ වෙද්දි ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. මේවා තේරුම් ගත්තාම ලෝකෙ බැඳිලා යන්න තැනක් නැහැ පින්වතුනි. ඔච්චරයි. මුළු ලෝකෙම ඔය. මේ මුළු ලෝකෙම ගොඩවල් පහකට කැඩුවොත් ඔය පහට තමයි කඩන්න පුළුවන්. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤා. උයිට එහා දසම මාත්‍රයක් මේ ලෝකේ නැහැ. යටම අවීචියේ ඉන්න කෙලවරම කෙනාගේ ඉඳන් උඩම බ්‍රහ්ම ලෝකින් අන්තිම කෙලවර වෙනකන් ගත්තත් පංචවෝකාර, චතුවෝකාර, ඒකවෝකාර භව වශයෙන් ඔච්චරයි. ස්කන්ධ විතරයි පවතින. ඔයින් එහාට දෙයක් ලෝකේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සොයා ගැනීම. ඇත්තටම සොයා ගැනීම නෙමෙයි ඒක රියැලිටි. ඒක යථාර්ථය. ඒක තමයි ලෝකේ පවතින දේ. උප්පාදෝ වා තථාගතං අනුප්පාදෝ වා තථාගතං. බුදු කෙනෙක් ඉපදුනත් නැතත් ලෝකේ තියෙනවා ඒවා. බුදුරන් වහන්සේ ඒක අවබෝධ කරගත්තා නේ. ඒක වටහා ගත්තා. අපි කියන්නේ රියලයිස් කරනවා කියලා. ඒක අවබෝධ කරනවා. අபிසම්බුඤ්ජිත්වා මනවින් අවබෝධ කරගන්නවා. එහෙනම් විඥානය කියන කතාව ඕකයි. දැන් පැහැදිලිද? ඒතර පිටින් මේ විඥානියත් එක්කම තමයි අර කියන මේ සංස්කාර ස්කන්ධය උපදින්නේ. අර කියපු සංස්කාර දැන් චිත්තචෛතසික ධර්මයෝනි. දැන් විඥානය කියන්නේ සිතට. ඒතකොට සංකාර කියලා කියන්නේ චෛතසික 50කට. වේදනාවත් සංඥාවත් හැර. එකයි 52ක් චෛතසික තියෙනවා. වේදනා සංඥා කියන චෛතසික දෙක හැර ඉතුරු ඒවා සංස්කාර ගොඩට වැටෙනවා මෙතනදී. වේදනා සංඥා කියන දේ රූප වේදනා සංඥා. ඒ දෙක අතන දාලා තියෙනවා රූප. ඒතර රූප ඇත්තට කියනවා චිත්ත චෛතසික රූප එච්චරයි. චිත්ත චෛතසික රූප. පරමාර්ථ ධර්ම හතරෙන් තුනක්. අනිත් එක නිබ්බාන. සිත යම් අරමුණක් ගත්තාම දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ හිත මගේ අරමුණ ගද්දී සමහරුන්ට ප්‍රසාද ජනකයි. සමහරුන්ට අප්‍රසාද ජනකයි. ඇයි? අර හිතත් එක්ක සංප්‍රයෝග වෙන සංස්කාර ස්කන්ධය නැත්නම් චෛතසික ධර්ම තමයි ඒ වගේ ප්‍රිය අප්‍රිය භාවය තීරණය කරලා ඔබට අර හිතත් එක්ක එක විඳින්න හිතත් එකනේ ඇත්තරම චිත්තය සහ චෛතසිකය කියන එක වෙන වෙනම හටගන්නේව නෙමෙයි. ඒකුප්පාද නිරෝධාච ඒකා ලම්බන වත්තුක. එකම අරමුණේ හටගන්නවා, එකම අරමුණේ හැසිරෙනවා, එකම අරමුණක එකට ඇති වෙලා එකට නිරුද්ධ වෙනවා. නෙමෙයි තියෙන අභිධර්මාර්ථ සංග්‍රහයනේ. ඒතර ගන්න අරමුණේ චෛතසික වලට තනියෙන් හටගන්නත් බෑ, සිතට තනියෙන් හටගන්නත් බෑ. අනිවාර්යෙන් මේ දෙක
අන්‍යෝන්‍ය උපකාරය සහිතවමයි හටගන්නේ. ඒ නිසා තමයි අර අරමුණ විඳිනවා වගේ එකක් නිකන් මිනිස්සුන්ට තේරෙන්නේ. හැබැයි බුදුරන් මේ යමක මේවා දැනගෙන හිටියා යමක ස්වාමීන් වහන්සේලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ විඥානීය නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි කිව්වා. යමක් අනිත්‍ය නම් මේක සැපද දුකද? දුකයි. ඇයි දුකයි කියන්නේ? මේ බලන්න. පුතා හමුදාව ඉඳන් ගෙදර එනවා. අම්මා දවස් 7 පුතාව විඳිනවනේ. අම්මා දවස් 7 පුතාව විඳිනවා දැකලා බලලා උදේ හවස මූණේ විඳිනවා. නිවාඩු ඉවර වෙලා ගෙදර කැම්ප් එකට යන දරුවා. මම ඉතින් සරල උදාහරණයක්. කැම්ප් එකට යන දරුවා අම්මයි දරුවගේ සංසිද්ධිය ගත්තොත් අම්මා දරුවෙන් එළියට ඇවිල්ලා දරුවා යනකම් බලන් ඉන්නවා. අපි හිතමුකෝ මීටර 100ක් ගියාට පස්සේ වංගුවක් තියෙනවා හැරෙන්න. ඒ හැරුණාට පස්සේ පේන්නේ නැහැ. ඉතින් අර පුතා යනවා. අම්මා එළියට ඇවිල්ලා බලන් ඉන්නේ ඇයි? අම්මට පුළුවන් ගේ ඇතුලින්. ඇයි ගේ ඇතුලේ හිටියොත් චක්කුංච පටිච්ච රූපේච වෙන්නේ නැහැ. ඒ නිසා චක්කු විඥානි උපදින්නේ නැහැ. ඒක එක්ක අරක විඳින්න බැරි. ඒක විඳින්න බැරි වෙනවා. ඒකක් නැතුව ඒක රහ විඳින්න බෑනේ අපිට. ඒක බොන්න එපයි, දිවට වැටෙන්න එපයි. ඒකනේ රස්නේ බලන්න නැතුව ඇල් වෙලාද බලන්න නැතුව ඒකක් හදලා දුන්නා මිනිස්සු බොන්නේ. ඒක ජීවහා විඥානේ හටගන්න නම් ඒක මෙතනට ආපු වැටෙන්න එපයි. ප්‍රසාදයට. රසාරම්මණයක් විදියට ඒක බලන් ඉන්නවා. කොල්ල වංගුව හැරෙද්දිම අම්මගේ ඇහැට කඳුලක් වැටෙන්නේ ඇයි? වැටෙන්නේ ඇයි? අර අරමුණ ගියාට පස්සේ ඒ අරමුණු කළ නැවත හිත උපදවා ගන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ අම්මට පුළුවන් ඕනනම් සතිය වමාරගෙන කන්න. ආයි කොල්ල ගෙදර එනකන් අම්මා කරන්නේ සතිය වමාරගෙන කන එක. ෆොටෝ බලනවා. ගියපු තැන් මතක් කරනවා. වීඩියෝ කෝල් ගන්නවා. කෝල් කරලා බලනවා. දවසට එකපාරක් හරි කතා කරන්න පුතේ කියනවා. ඇයි ආදරයට නෙමෙයි වමාරන් කන්න. එනිසා යමක ස්වාමීන් වහන්සේ දා පිළිතුරු දුන්න මේක දුකයි. එනිසා මේකේ ආත්මයක් පනවන්න පුළුවන් කමක් නැත්තනේ. දැන් බලන්නනේ අපිට පිඟුතුනි හිත අපි හිතනව නෙමෙයි අපිට හිතෙනවනේ. දැන් අම්මා මැරිච්ච වෙලාවක පුතා අඬ ඉන්නවා. හො තාත්තා මැරිච්ච වෙලාව. කවුරු හරි එවිලකෝ දැන් අඬන්න එපා. අඬලා තේරුමක් නැහෙනේ. අපි කියන්නේ මම අඬනවා නෙමෙයි මම දැන් ඕක ගැන හිතන්නේ නැතුව ඉන්න. දැන් ඕක ගැන හිතන්නේ නැතුව ඉන්න. හිතන්නේ නැතුව ඉන්න මට හිතෙනවා නේ. මට හිතෙනවා. ඇයි ඒ? කතෘ කෙනෙක් නැත. සිතන සත්වයක් නැත. සිතීමක් පමණක් ඇත. සබ්ජෙක්ට් එකක් කතෘ කෙනෙක් නැත. ක්‍රියාවක් පමණක් ඇත. ගහ මිනිසා කපයි කිව්වොත් කපන මිනිහෙක් ඉන්නවා. ගහ කැපෙයි කිව්වොත් කැපුණට කපන එකෙක් නැහැ. කතෘකාරක කර්මකාරක වාක්‍ය. ගස කැපෙයි. ගහ වැඩේ වෙනවා. කරන කෙනෙක් නැහැ. මට සිතෙයි වැඩේ වෙනවා. හිතන්න අද මට කියන එක්කෙනා පොඩ්ඩක් පස්සේ ගලවමු. මට හිතෙනවා. මම හිතනවා නෙමෙයි. මම හිතනවා නම් හරි මම. කතෘ. මට හිතෙනවා කිව්වම වැඩේ විතරයි. කතෘ කෙනෙක් පනවන්න පුළුවන් කමක් නැහැ. එනිසා කිව්වා හිත අනාත්මයි. දැන් පැහැදිලිද? අන්න යමක ස්වාමීන් වහන්සේට මේක තේරුණා. තේරෙනකොට කිව්වා ඇත්තනේ නං. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දෙනවා ලස්සන ඇඩ්වයිස් එකක්. යමක ඇඩ්වයිස් එකක්. උපදේශය. යමක අතීත වර්තමාන අනාගත හීන ප්‍රනීත ඕලාරික සුකුම දුර සන්තික වශයෙන් පවතින 11 ආකාර වශයෙන් පවතින රූපය ඊට පස්සේ ආධ්‍යාත්මික බාහිරනේ ඊතුරු දෙක. හරිනේ? අතීත වර්තමාන අනාගත හීන ප්‍රනීත දුර සන්තික ඕලාරික සුකුම ආධ්‍යාත්මික බාහිර. ඇතුළේ පිට. මේ 11 ආකාර රූපයෝම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ආකාරයේ 11 ආකාරයේම වේදනාව. මොනවාද මේ 11 ආකාර රූපය කිව්වේ? අතීත රූප. අතීතයේ යම් රූපයක් පැවතුනා නම් ඒවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. වර්තමානයේ යම් රූපයක් පවතිනවා නම් ඒවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනාගතයේ යම් කිසි රූප සුන්දරියක්, ලෝක රූපජිනියක් කවුරු පහළ වුණත් ඒවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. හීන වේවා නිකන් වැඩක් නෑ. අපි දකුණු අප්‍රිකාව වගේ පැත්තක් ගන්න. නිකන් එක පාටම අපිට හීනයි. හීන වේවා, ප්‍රනීත වේවා. ඉන්දියාව ගන්න, ඉන්දියාවේ ඉන්න නිලියා ඒ දෙගොල්ලම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේවා මේ හීන කියලා හොඳ නෑ, ප්‍රනීත කියලා හොඳයි කියලා ලං කරන්න දෙයක් නෑ. දෙකම එකම ධර්මතාවයෙන් යුක්තයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඊට පස්සේ ඕලාරික සුකුම අපිට පේන්න නැති සියලු දේවල් මේ ආකාරයි. දුර සන්තික ළඟ තියෙන දුර තියෙන සියලු ලංකාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බුරුමේ, ජපානයේ මේ කොහි ගත්තත් මේ වගේ ස්වභාවයකයි. ඉතින් ජපානි ගන්න. ජපාන් මිනිස්සු වසවිස කන්නේ. උන්දල මැරෙන්නේ නැද්ද? මැරෙනවා. වයසට යන්නේ නැද්ද? යනවා. කොන්ද කුදු වෙන්නේ නැද්ද? වෙනවා.
එංගලන්ත ගන්න. රජින දිරන්නේ නැද්ද? දිරනවා. අර යාමික මෙහෙ යාමික එහෙම නෑ. අනිත්‍යයි දුකයි අනාත්මයි ඔක්කොම පොදු සත්‍යතා. ලෝක ධර්මතා. සමේ ආකාරයේ කුලස් ආකාරයේ වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි, සංඥාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි, සංකාරයත් අනිත්‍යයි දුකයි අනාත්මයි, විඥානයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. යමක උඹට අනාත්ම වූ ස්කන්ධයක් මේ ලෝකෙම පවතිද්දී සත්වයක් මේ ලෝකෙම පනව ගන්න බැරි වෙනකොට උඹ කොහොමද නිවන් දකින්න සත්වයක් ගැන කියන්නේ? නිවන් දැක්කහම නැති වෙන සත්වයක් ගැන කියන්නේ කොහොමද? ඕකයි යහුව යමකගේ. පැහැදිලිද? තවහන සාර යමක මම තව එකක් අහන්නම්කෝ. රූපය සත්වයාද? නෑ. වේදනාව සත්වයාද? නෑ. සංඥායි රූපය සත්වයා නෙමෙයි. එන රූපයේ සත්වයා ඉන්නවද? නෑ. රූපයක් නැති සත්වයක් ඉන්නවද? නෑ. වේදනාව සත්වයාද? නෑ. වේදනාවේ සත්වයා ඉන්නවද? නෑ. වේදනාව නැතුව සත්වයක් පනවන්න පුළුවන්ද? බෑ. සංඥාව සත්වයාද? නෑ. තේරෙනවද? සංඥාවේ සත්වයා ඉන්නවද? නෑ. සංඥාව නැතුව සත්වයක් පනවන්න පුළුවන්ද? බෑ. සංකාර සත්වයාද? සංකාර වල සත්වයා ඉන්නවද? සංකාර නැතුව සත්වයක් පනවන්න පුළුවන්ද? බෑ. විඥානය සත්වයාද? විඥානයේ සත්වයක් ඉන්නවද? විඥානිය නැතුව සත්වයක් පනවන්න පුළුවන්ද? බෑ. ස්කන්ධ පහ සත්වයාද? නෑ. ස්කන්ධ පහේ සත්වයක් ඉන්නවද? නෑ. ස්කන්ධ පහ නැතුව සත්වයක් පනවන්න පුළුවන්ද? බෑ. යමක. මොකද මේ කරන්නේ නේ? නිවන් දකින්න නිවන් දැක්කාම නැති වෙන සත්වයක් ගැන ඔබ නිවනින් පස්සේ කතා කරන්න කොහොමද? ඔබට මේ දිට්ඨ ධම්මවත් මේ ජීවිතේවත් සත්වයක් නැති කර. ඒ නිසා අනේ ස්වාමීනි සාදු සාදු තේරුණා කිව්වා. අනේ ස්වාමීනි සාදු සාදු තේරුණා. දැන් අන්න දෘෂ්ටිය ගියා. මොකද්ද? නිවන් දැක්කවම සත්වයක් නැති වෙන්නේ නැහැ. ඇයි සත්වයක් නැති වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ නිවන් දැක්කම මේක කොයි හරි ගිහිල්ලා කාම ලෝකයකවත් බ්‍රහ්ම ලෝකයකවත් අර ලෝකයකවත් මේ ලෝකයකවත් ප්ලැට්ෆෝම් එකක ඉතුරු වෙනවා කියලා නෙමෙයි. නිවන් දැක්කම සත්වයක් නැති වෙන්නේ නැහැ, ඉතිරි වෙනවා නෙමෙයි මේ කිව්වේ. නැති වෙන්න සත්වයක් ලෝකයේ තුල විද්‍යමාන වෙන්නේ නැහැ. පරමාර්ථය විතරයි. ක්‍රියාවන් පමණයි. පින්වත්නි, මේ කතාව ඇහුවට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ආයano හරි යමක. දැන් ඔබ කියපම් බලන්න. දැන් ඔබ කොහොමද කියන්නේ මිනිස්සුන්ට? දැන් සත්වයක් නිවන් දැක්කම සත්වය නැති වෙනවා කියලාද දැනුත් කියන්නේ? නෑ නෑ ස්වාමීනි. දැන් මං එහෙම කියන්නේ. එහෙනම් රූපය අනිත්‍යයි. ඒ නිසා ඒක දුකයි. ඒ දුක්ඛිත වූ රූපය නිරුද්ධ වෙන නිසා දුක නිරුද්ධ වෙනවා. නිවනේදී දුක නිරුද්ධ වෙනවා. සත්වයක් නිරුද්ධ වෙනවා නෙමෙයි. වේදනාව අනිත්‍යයි. ඒ නිසා ඒ වේදනාව දුකයි. ඒ දුක නිවනේදී නිරුද්ධ වෙනවා. එහෙමයි තියෙන්නේ මේ යමක සූත්‍රය. පැහැදිලිද? සංඥාව අනිත්‍යයි. ඒ නිසා සංඥාව දුකයි. ඒ සංඥාව නිවනේදී නිරුද්ධ වෙනවා. අන්න බලන්න. නිරුද්ධ වෙනවා. ස්කන්ධ නිරුද්ධ වෙනවානේ. සංස්කාර අනිත්‍යයි. ඒ නිසා සංස්කාර දුකයි. ඒ දුක සංස්කාර කියන දුක නිවනේදී නිරුද්ධයි. විඥානීය අනිත්‍යයි. ඒ නිසා විඥානීය දුකයි. ඒ විඥානයත් එක්ක මේ විඳින දුක එතනදී නිරුද්ධ වෙනවා විනා. ඇත්තටම පින්වත්නි දුකක්ම තියෙනවා. දුකේම නිරුද්ධ භාවයක් තියෙනවා විනා වෙන ඒවා අපිට කතා කරන්න බෑ මේකේ. පැහැදිලිද මම කියන කතාව? සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේක කියනකොට නිමිය යමක ස්වාමීන් වහන්සේට ධර්මාවබෝධය උනේම නැහැ කියන්නේ. රහත් වුණා නැහැ මෙතනදී. එනිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේක තවත් ඉතින් කන්ටිනියු කරනවා. හරි ලස්සනයි මේ දේශනාව. කොහොමද කන්ටිනියු කරන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා තවදුරටත් දේශනා කරනවා මේ යමක මම පොඩි තව මේක දේශනාව ඉස්සරහට කරන්න පොඩ්ඩක් මේක ටිකක් අහගන්නකෝ. යම් කිසි සිටුවරයෙක් ඉන්නවා. මේ සිටුවරයව මරන්න කවුරු හරි හතුරෙක් උපදිනවා. කවුරු හරි හතුරෙක් උපදින. කියන්නේ වද කියන්නේ නේ දැන්. දැන් මෙයා හිතනවා මේ සිටුවරයව මරනවමයි. හැබැයි මේ සිටුවරයට හොඳට සල්ලි තියෙනවා. සිටුවරයෙක් කියන්නේ සල්ලි තියෙන කෙනෙක්. එතකොට මරනවා කියන එක ලේසි නේ. හැම මෙයා කල්පනා කරලා මට එළියේ ඉඳන් යමක් කරනවට වඩා ඇතුළටම යන එක තමයි හොඳ කියලා මෙයා ගාවට ගිහලා මේ සිටුවරයට මට වාට උපස්ථාන කරන්න ඕනි කියලා. මොකද කරන්නේ මෙයා උපස්ථාන කරනවා. මෙයා සිටුවරයට කලින් නෑ. ඒ කියන්නේ මේ ළඟට ඇවිල්ලා තමයි මරණ කට්ටිය මරන්නේ. ගාන කට්ටිය ගහන්නේ. බයින කට්ටිය බයින්නේ. දුර ඉන්නින්ට මුකුත් කරන්න බෑ. ඒක තමයි මේ ධර්මතාව. ධර්මතාවයි ඉතින්. ළඟින් නැගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ නිසා. කොච්චර මේ ඕමනාවද කියනවා නම්
සිටුවරයාට කලින් නැගිටිනවා. සිටුවරයාගේ දේවල් හොයලා බලනවා. ඛණ්ඩ දෙනවා. නේ තේ ගිරම්පස හදාලා දෙන්නේ නැති මොනවාරි දෙන්නේ නැතිනේ මේ කාලේ තියෙනවා. නාවනවා, පීදනවා, නියපොතු කපන හැම දෙම කරන. සිටුවරයාට පස්සේ නිදා ගන්නවා. දැන් ටික කාලයක් ගියාම සිටුවරයාට මෙයාව අල්ලලා යනවනේ. කියලා මෙයාව යාළුවෙක් කරගන්නවා. සහෝදරයෙක් කරගන්නවා. ළඟම ඇසුරු කරනවා. එක දවසක මෙයා මේ සිටුවරයාව මරනවා. දැන් බලන්න කතාව. අර වදකයා එයා වදකයාමනේ. එයා සිටුවරයා ගාවට ඇවිල්ලා මම ඔබට ප්‍රස්ථාන කරනවා කියද්දිත් එයා වදකයාමයි. මං උදේට ඔබට කලින් නැගිටින්නම් කියලා එයා උදේට නැගිටිනකොටත් එයා වදකයාමයි. හැබැයි සිටුවරයාගේ අඥානකමට ඒක සිටුවරයාට තේරුම් ගන්න බැරි වුණා. සිටුවරයාගේ දුෂ්ප්‍රඥකමට ඒක සිටුවරයාට තේරුම් ගන්න බැරි වුණා. ආන්නේ වගේ පින්වතුනි. රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානීය සත්ත්ව පුද්ගල ශූන්‍ය ධර්මතා. හැබැයි ඒ ධර්මතාවල අඥාන බවට ඒ ධර්මතාවයන් වලින් ක්‍රියාත්මක වෙන සම්මුති වශයෙන් කතා කරන ඔබ අපි කියන කතා කරන මේ ක්‍රියාවලිය අඥානකමටම දුෂ්ප්‍රඥකමටම ඒ ධර්මතාවල තියෙන අතිශය සියුම් බවටම ඕගොල්ලෝ මේ චූටි චූටි දේවල් වලට රැවටෙන්නේ පිංගුතුනි. ඕවා මොනවාද? ඕගොල්ලෝ කොච්චර දේවල් වලට රැවටෙනවද? ඕගලන්ට හරියට මම අර කලිනුත් ධර්ම දේශනාවක් කිව්වනේ. ඕගලන්ට හරියට ෆෝන් කඩේකට ගිහලා ෆෝන් එක හදා ගන්න පුළුවන්. හොඳ ඔරිජිනල් චාර්ජරයක් හොයලා තෝරලා බලලා ගන්න පුළුවන්. අර කඩේ එක මොකක් හරි එකක් දමලා ගැහුවොත් මේක ඔරිජිනල් චාර්ජරයක් 2500 කියලා කොයින් හරි පිටකොටුවෙන් රුපියල් 50ට 100ට ගෙනල්ලා මේ ඇත්තද මේක ඔරිජිනල්ද කොහොමද කියන්නේ? ඇයි යන්නේ? ඕකේ බලන්නකො බර. බර බලන්න කියන. එතකන් ඇතුලේ වැලි. බරයි ඉතින්. කියන්නේ මිනිස්සු පොඩි පොඩි ඒවාටත් රැවටෙන එකේ මේ සත්පුද්ගල භාවයක් නැති ස්කන්ධ මම මගේ ආත්මය කියලා සත්පුද්ගල භාවයෙන් අරගෙන රැවටලා ඉඳීම කියන අහන්න දෙයක්. අන්න මේක තමයි පින්වතුනි මේ සූත්‍ර දේශනාව විවර වෙද්දී මොකද මේ යමක ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එයි මොකද්ද වටහා ගත්තා සත්පුද්ගල භාවයෙන් තොර රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ ස්කන්ධයෝ පමණක් ඇත. ඒ ස්කන්ධයෝ හේ ක්‍රියාත්මක වෙමින් පවතින ධර්මතාය. ඒවා අනිත්‍යයි, දුකයි වගේම අනාත්මයි කියන එක අවබෝධ වුණා. අවබෝධ වෙද්දිම මොකද උනේ? උපාදාන සහිතව මිදුණා. ඒ කියන්නේ දුක මිදුණා. ඇත්තම දුකෙන් නිදහස් වුණා. ඒක කියන්නේ දැන් රහත් වෙනවා කියති දැන් හොඳ තේරුමක් තියෙනවා. දැන් මම මෙහෙම ඉන්නකොට ඕගොල්ලෝ දැන් කියන්නේ නිකන් දැන් මේ හිටියා මම මේ නැති වුණා. ඩොග් ගාලා නැති වුණා. කො මේ හිටියා මේ නෑ. රහත් වුණාද? කො යතුරුකෝ රහත් වුණාද කියලා අහනවනේ. අමතක වුණා. පූස් පැටියකෝ මොකෝ ඌ රහත් වුණාද? කියන්නේ මේ අපේ අය රහත් වුණා කියලා හිතන්නේ එකක් මෙහෙම තියලා ඩොග් ගාලා නැති වුණා කියන එකට. දැන් ඔන්න මම මෙහෙම බණ කියනකම එකපාරට නැති වුණා. මොකෝ උනේ? රහත් වුණාද? රහත් වෙනවා කියන්නේ ඒක නෙමෙයි. රහතන් වහන්සේ රහත් වෙනකොට ඉන්න තැනින් නැති වෙන්නේ නැහැ. සමහරකට ඔයගලන්ට පේන්නේ නැහැ. උන්වහන්සේ භාවනාවක් තුර යමක් සාක්ෂාත් කරන උන්වහන්සේට ඇත්තටම ගැලවෙනවා යමක්. ඒ ගැලවෙන්නේ මොකද්ද? දුකින් නිදහස් වෙනවා. කොයි දුකින්ද? අයික රහතන් වහන්සේ ඔක්කොම දුකින් නිදහස් නෑ. මේක දෙකකට බෙදෙනවා. සෝපාදිශේෂ සහ අනුපාදිශේෂ. රහතන් වහන්සේ පළවෙනියට දුකින් මිදෙන්නේ සෝපාදිශේෂව. ඒකයි කියන්නේ සෝපාදිශේෂ පරිනිබ්බාණය. ඒ කියන්නේ රහතන් වහන්සේට පින්වතුනි ඇත්තටම නැති වෙන්නේ අනාගතව උපදින්නට නියමිතව තිබූ දුක්. තේරුණේ? ඒවට කියනවා අනුප්පන්න දුක් කියලා. ඒ කියන්නේ දැන් මේ හිතන්න මම දැන් මදුරුවෙක් මරනවා. මැරුවාම මට ඊළඟ ජීවිතේ බස් එකකට යට වෙලා මැරෙන්න කර්මයක් විපාකයක් හැදෙනවා. දැන් මම මදුරුව මැරුවනේ මං ඊළඟ ජීවිතේ අනිවාර්යෙන්ම බස් එකකට යට වෙලා මැරෙනවද නැද්ද? මම මේ උදාහරණයක් කියන්නේ. යට වෙලා මැරෙනවද නැද්ද? මැරෙනවමයි. කොහොමද මැරෙන්නේ? හාන්සි පුටුවේ නෙමෙයි බස් එකකට යට වෙලා තැලිලා පොඩි වෙලා මොලේ කුඩු වෙලා මැරෙන්නේ. ඇයි? මේකට විපාකයක් තාම ඉපදිලා නැහැ. අනුප්පන්නයි. හැබැයි අනිවාර්යෙන් උපදිනවා. ඒකට අනුප්පන්න දුක. හැබැයි මම try කළා මේ ජීවිතේ නිවන් දැක්ක කියලා හිතයි. දැන් මොකද උනේ? දැන් මාව බස් එකකට යට වෙනවද? හේතුව අනුප්පන්න දුක අනුප්පන්න අවස්ථාවෙම නිරුද්ධ කරනවා. අන්න දුක නිරුද්ධ වුණා. ඒකට කියනවා දුක නිරුද්ධ වුණාට. හැබැයි සෝපාදිශේෂ සහිතව නිවන් දැකපු නිසා මට හෙට කණ්ඩ හොයන්න යන්න වෙයි. හෙට සිවුර පොරවන්න වෙයි. හෙට මගේ
මොකක් හරි මෙහිම සර්ජරියක් කළා මෙහුන් දාන්නොත් දාන්න වෙයි. ඒව කරන්නේ. ඒකට කියන්නේ ස්කන්ධ සහිතව දුකින් නිදහස් වුණා. ඒ කියන්නේ ස්කන්ධ දැනට තියෙනවා. හැබැයි පිරිණිවුණට පස්සේ නිවුණට පස්සේ කියන අනුපාදිශේෂයි. අන්න දැන් ඒ විඳපු ස්කන්ධ දුකත් උන්වහන්සේලාට නැහැ. හේතුව උන්වහන්සේලා කොහේවත් ප්ලැට්ෆෝම් එක කාම ලෝකෙ උපදින්නේ නැහැ, වෙන ලෝකෙක උපදිනව නෙමෙයි. කොහේවත් ප්ලැට්ෆෝම් එකක උන්වහන්සේලාට නැවත ඉපදීමක් නැහැ. ස්කන්ධවල පහළවීමක් නැහැ. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ සතර පරමාර්ථ ධර්ම වලින් චිත්ත කියන්නේ ලෝකයට අයිති දෙයක්, රූප කියන්නේ ලෝකයට අයිති දෙයක්, චෛතසික කියන්නේ රූපයට අයිති දෙයක්. යම් තැනක චිත්තත් චෛතසිකත් රූපත් නැත්තම් ඒ නැති ස්වභාවයටම කියන නිවන කියලා. ඇත්තටම චිත්තය එකක්, චෛතසිකය එකක්, රූපය එකක්, නිවන තව එකක් නෙමෙයි. නිවන කියලා එකක් නැහැ. යම් තැනක චිත්තය නැද්ද අන්නේ නැති තත්වයට කියනවා නිවන කියලා. චිත්තේ විතරක් නෙමෙයි, චිත්ත චෛතසික රූප කියන මේ තුනම. යම් තැනක චිත්ත චෛතසික රූප නැද්ද ඒ නැති ස්වභාවයටම කියනවා නිවන කියලා. නැතුව නිවන කියලා කොහෙවත් තියෙන එකක් නැහැ. බස් වල ෆ්ලයිට් වල. ඒත් නිවන කොහෙද තියෙන්නේ? නිවන කොහෙවත් නැහැ. නිවන ඇත්තේ ඔබේ කය තුල. අරුකානි සයින්ස් පොත්වල පිටිපස්සේ ලියලා තියෙනවා. නිවන ඇත්තේ ඔබේ ඔය බඹයක් විතර වූ කය තුල. පැහැදිලි? එයි චිත්ත චෛතසික රූප කියන මේවා නැති වෙනකොට ඒ නැති වුණාම නෑනේ. අන්නේ නෑ කියන එක අර්ථ ගන්නවන්නේ නිවන් දැක්කා කියලා. නිවුණා. නිරුද්ධ වුණා. ස්කන්ධ නිරෝධයි. ඒක නේද බුදුරණන් වහන්සේගේ දර්ශනය. යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ. මේ රූප වේදනා සංඥා සංකාර හටගන්න යම් හේතුවක් තියෙනවනම් බුදුරණන් වහන්සේ හේතුව කිව්වා මොකද්ද? උපාදාන පච්චය භවෝ. අවිද්‍යාවත් තෘෂ්ණාවත් උපාදානයත් නිසා ඒව මූලික වෙලා අනිත් පටිච්චසමුප්පාද චක්‍රය හරහා උපදිනවා. තේසංචයෝ නිරෝධෝ. ඒව නිරුද්ධ කරාම එවං වාදී මහා සමුදය. මේක තේසංචයෝ නිරෝධෝ. එතනදී නිබ්බාණයට යනවා. කියන්නේ ඒව කියන්නේ ඒ දුකේ නිරුද්ධ කිරීමනේ. යේ ධම්මා හේතුප්පව තේසංචයෝ. තේසංචයෝ ඒ හේතුන්ගේ නිරුද්ධ කිරීම බුදුරණන් වහන්සේ කිව්වා. හේතු නිරුද්ධ කරාම ඵලය නිරුද්ධයි. ඵලය නිරුද්ධ වෙන තත්වයට කියනවා නිවන කියලා. ඉතින් මේක තමයි නිවන. මේක ගැන කරන්නම හිතුනේ ටිකක් සමාජ කතිකාවතකුත් මේකට හැදෙනවා. ඉතින් මිනිස්සුන්ට යථාර්ථය කියලා දෙන්න බෑනේ. අනිත් එක යමක සූත්‍රය හරි ලස්සන සූත්‍රයක්. ඉතින් ඇත්තටම මේ ගැන කතා බහ හදපු හැම දිනෙකටම බොහොම පිං. මේක බොහොම ලස්සන සූත්‍රයක් නේ. සෑහෙන ධර්ම කරුණු කල්පනා කරන්න දේවල් කෙනෙක් නිවන් දකින්නවා. දැන් පිටුතුනේ අපි මේ නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය කියන ධර්මතාවය කෙනෙක්ට සාක්ෂාත් කරවන්න තමයි ශුෂ්ක විපස්සනා වෙන අට්ටික සංඥාවෙන් විපස්සනා වෙන සමත භාවනාවන් ආදී මේ දේවල් ගත්තේ. ඒ ධර්මතාවයන් වඩලා අවබෝධ කරගන්න පුළුවන් ධර්මතාව අවබෝධ කරගෙන නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය බව වටහාගෙන සසරෙන් ඈතර වෙලා යන්න. ඔබට මේ දේශනාවත් උපකාර වන දේශනාවක් බවට පත් වේවා. පතන බෝධියකින් නිවෙන්න මේ දේශනාව ඔබට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සීල දෙවියෝම පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සෙනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගනිත්වා උතුම් නිවනින් නිවෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ධර්ම දේශනාව අවසන් කරන්නට. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැම දිනෙකම සම්මා සම්බුදු සරණයි.